ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ මාත්තලේ ඕවිලිකන්ද රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනය සහ අනුරාධපුර කටුකැලියාව ධම්පාරමී ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන් බදුල්ල බණ්ඩාරවෙල පාර පින් අරාව පදිංචි කාන්ති පෙරේරා මහත්මිය, යක්විල හැංගුම පදිංචි ජේ.ඒ. සුනිල් දයානන්ද මහතා, මෝනමල් දෙනිය අකරවත්ත පදිංචි W.A. නිමලාවතී මැණිකේ මහත්මිය, පානදුර නල්ලූරුව ගල් වැටි මෝදර පදිංචි ජයන්ති ප්‍රනාන්දු මහත්මිය, ඌරාපොළ යටවක රුවන්වැල්ල පාර පදිංචි සුසිලා ඉන්ද්‍රාණි කාන්ති පාලිත ඇතුළු පිරිස, කුරුණෑගල රංජනගම කනුමලේ සචි කලා නිවසේ පදිංචි NMG කනුමලේ, පන්නිපිටිය කඩවත පාර අංක 19 පදිංචි WK කුලරත්න. සුපින්වතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව අන්තයන්ට යොමු නොවී ප්‍රතිපදා මාර්ගයේ ගමන් කිරීමේ වැදගත්කම පිළිබඳවයි. අපි හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතහ. ආම භන්තේ
සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සෝභන්ත මභිඤ්ඤාය මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝමි මහාපුරිසෝති සෝධ සිබ්බනී මච්ඡගාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබ මේ සූදානම් වන්නේ බුදුරන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පෙන්වා දෙන ඊටාම සුන්දර ගාම්භීර ධර්මයක් ඉගෙන ගන්නට. පින්වතුනි, මේ ලෝකයට බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ ලෝකයේ තුල අසාමාන්‍ය මිනිස්සු සිටින කාලෙක. ඒ කාලේ බොහෝ මිනිස්සු විමුක්තියක් හොයනවා. අදටත් ඉන්දිය සමාජය තුළ ඒ විදිහටම හොයනවා. නමුත් ඒ කාලේ ඒ හොයන විමුක්තිය හොයන පිරිස ඊටාම ප්‍රඥාවන්තයි. අසාමාන්‍ය ප්‍රඥාවන්ත බවක් තියෙනවා. එවැනි අසාමාන්‍ය ප්‍රඥාවන්තයෝ ඒ සමාජය තුළම කිසි කෙනෙකුකින් අහන්න නැතුව බොහෝ අය විවිධ ප්‍රතිපදා අනුගමනය කරමින් විමුක්තිය හොයනවා. ඒ විදිහේ විවිධ පිරිස් සිටියා. විවිධ විදිහට ධර්ම විනයන් ඉගෙන ගනිමින්, සීල ගුණ දම් පුරමින්, භාවනා ආදී දේවල් කරමින්, ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අපට හම්බ වෙනවා බුද්ධ වචනේ තුලදී බොජ්ජංග භාවිතා කරලා තියෙනවා. ඒක සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේ දේශනා ගණනාවක පැහැදිලි කරනවා. අන්‍ය අයත් බොජ්ජංග භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරලා තියෙනවා. ඒ වගේම හතර බ්‍රහ්ම විහරණ භාවිතා කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරලා තියෙනවා. ඒ බව අපට හම්බ වෙනවා චූලසීගනාද සූත්‍රයේ, පංචාන්තිය සූත්‍රයේ, ඊළඟට අපට හම්බ වෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. මේ ආදී ගොඩාක් දේශනා තුළදී අපට හම්බ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ අපි කතා කරන මේ කාරණාම ඒ විදිහටම කතා කරලා තියෙනවා. එතකොට එහෙනම් අපි දැන් බලන්න වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවත් ඒ වගේම අන්‍යය පෙන්වන මේ කාරණාවත් අතර වෙනසක් තියෙන්නට ඕනේනේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙවැනි දේවල් විවහාර කරන සමාජයක තමයි, මෙවැනි දේවල් කතා කරන සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය කියන්න යෙදුනේ. දැන් අද අපේ සමාජයේ පින්වත්නි ওই වගේ වචන ටිකක් ඇහෙනකොට අපට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි නෙවෙයි. අන්න ඒ නිසා මොකද වෙන්නේ? අපි හිතනවා මේ කරුණ ඇහෙනකොට මේ සියල්ලක්ම බුද්ධ වචන තමයි කියලා. දැන් බොජ්ජංග ගැන කතා කරනකොට ඊළඟට ඉන්ද්‍රිය ධර්ම, ඊළඟට සතිපට්ඨානිය පිළිබඳව පවා කන්දරක සූත්‍රයේ පැහැදිලි වෙනවා. පෙස්ස එහෙම කලින් භාවිතා කරලා තියෙනවා. එතකොට මෙච්චර වූ කරුණු ඒ සමාජය තුල තිබිලා තියෙනවා. එතකොට මෙන්න මේ සමාජයේදී මේිට එහා, ඒ කියන්නේ මේ කාරණා තුලදී පින්වතුනි කොච්චර භාවිතා කරත් ඒ අන්‍ය අයගේ පෙන්න ප්‍රතිපදා තුලදී ලෝකයේ වටිනා වූ දෙයක් ලැබෙනවා. ඒක ඒ අය විමුක්තියක් කියලා සලකනවා. සැබෑම විමුක්තියක් කියන කාරණාවේදී යමක් ලැබෙන්න විදිහක් නැහැ. තව දෙයක් ලැබෙන්න විදිහක් නැහැ. අන්න ඒ කාරණාව පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. වෙන කවුරුවත් නෙමෙයි. ඒ කාරණාව පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ කාරණාව, ඒ කියන්නේ මේ විමුක්තියක්, සැබෑ විමුක්තියක් ඉස්මතු වෙන කාරණාව කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න යා තුළ තියෙන්නට ඕනේ අසාමාන්‍ය ප්‍රඥාවක්. නැත්තම් පින්වතුනි, අන්‍ය විමුක්තිකාමීන් හොයාගෙන ගියපු
අන්‍ය විමුක්තිකාමීනු භාවිතා කරපු බොජ්ජංග භාවිතා කරයි. පංච නීවරණ ප්‍රහාණය කරයි. ඒක ලෝකේ යාලා අත්විඳිනවා. ලෝකේ අත්විඳිනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි යම් කිසි කෙනෙක් ලෝකය තුල ඉන්නවා කියලා හෝ නැහැ කියලා හෝ විග්‍රහයක් දෙන එකක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ සක්කාය නිරෝධය. සක්කාය කියලා කියන්නේ සොකීයත්වයේ. සොකීයත්වයේ ප්‍රායෝගික නිරෝධය. දැන් අපිට මේ ලෝකේ විමුක්තියක් අත්විඳින කෙනෙක් ඉන්නවා කිව්වත් ඒකත් මොකද්ද? සොකීයත්වය. විමුක්තියක් අත්විඳින කෙනෙක් නැහැ කිව්වත් ඒ විග්‍රහයත් කෙනෙකුට හම්බ වෙච්ච කාරණාවක්. කෙනෙකුට හම්බෙච්ච කාරණාවක්. ඒක සැබෑ විමුක්තිය නෙමෙයි. ඉතින් ඔය කරුණු තමයි ලෝකයේ තිබුණේ. විමුක්තිකාමී සමාජය තුළ ලෝකයේ තිබුණ ඔය කරුණු. අදටත් පින්වතුනි ඉන්දිය සමාජය තුළ ඒවා තියෙනවා. අදටත් ඉන්දිය සමාජය තුළ එවැනි විමුක්තිකාමී ප්‍රතිපදා තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි දෙයක් ලෝකයේ තියෙද්දී ඊට එහා දෙයක්. නැත්තම් ඒ කාරණාව තුලත් වැරද්ද ඉස්මතු වෙමින් ඒ කාරණාවේ läග ගන්න බැරි වෙන විදිහටයි බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ කාලේ හිටිය පින්වතුනි ඒ වගේ පිරිසක් තව. ඒ පිරිසේ ප්‍රධාන ආචාර්ය උත්තමයා තමයි බාවරී කියන තාපසයා. ඒ බාවරී කියලා කියන්නේ ආකින්චඤ්ඤායතනය. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ කිසිවක් නැහැ. කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ධර්ම විනයක් තිබුණා. ධර්ම විනයක් තිබ්බ කියලා කියන්නේ ඒ කියන්නේ හිතන්න ඕන, කල්පනා කරන්න ඕන විදිහක් තිබුණා කිසිවක් නැති වෙන විදිහට. කිසිදු විදිහකින් කිසිවක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්ම විනයත් එක්ක දැන් අපි ගත්තොත් උදාහරණයක් හැටියට ඔන්න අපට ලෝකේ කල්පනා කරන්න පුළුවන් මෙතන තියෙන්නේ කෙස්ලොම් නියදත් ආදී ටිකක් නේ මෙතන කිසිවක් ගන්න දෙයක් නැහැ නේ. ඇහෙන් රූපයක් දකිනකොට මෙතන මේ තියෙන්නේ මොනවා හරි එකතු වෙච්ච ටිකක් තියෙන්නේ මෙතන කිසිවක් ගන්න දෙයක් නැහැ නේ. මෙන්න මේ විදිහට ලෝකේ හිතන්න ඕන විදි ධර්ම විනයක් තිබුණා. ඒ ධර්ම විනයත් එක්ක ඒ ධර්ම විනය හුරු කරමින් ආකින්චඤ්ඤායතනය කියන ප්‍රතිපදාවට යොමු වෙච්ච කෙනෙක් තමයි බාවරී තාපසයා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට යොමු වෙන්නේ නිකන් නෙමෙයි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය ධර්ම මුල් කරගෙන. ඒක අපට හම්බ වෙනවා අර බෝධිසත්වය පවා ආලාරකාරා මුද්දකරාම් පුත්තලාගේ ප්‍රතිපදාවලට යොමු වෙනකොට පැහැදිලි කරනවා ආලාරකාරාමට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තියෙනවා මටත් තියෙනවා. ඉතින් මටත් යන්න පුළුවන් මේ සමාධිය කරා. ඒ ප්‍රතිපදාව කරා. කියලා එහෙම තමයි යොමු වුනේ. ඊළඟට බෝධි අංග, බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේ සෑම දෙයක්ම එවැනි ඒ බෝධියට අදාළ වෙන විදිහට අංග භාවිතා කරනවා. මොකක්ද මේ බෝධිය? ප්‍රතිපදාවෙන් ප්‍රායෝගිකවම කිසිවක් නැති බව අත්විඳින. මෙතන කෙස්ලොම් නියද සම්මස් ටිකක් තියෙන වෙන කිසි දෙයක් ගන්න දෙයක් තියෙන එකක් නෙමෙයි කියලා හිතන විදිහ. ඊට අදාළව සිහියක් පවත්වනවා. ඊට අදාළව චින්තනයක් පවත්වනවා. දැන් මේ බෝධි අංග වැඩෙනවා ඊට අදාළව. ඊළඟට ඊට අදාළ වෙන විදිහට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වැඩෙනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? ඒ ආකින්චඤ්ඤායතනෙ කිසිවක් නැහැ කියන කාරණාවට අදාළ විදිහට ධර්ම විනයක් හුරු කරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහේ කෙනෙක් හිටියා බාවරී කියලා. ඉතින් මම මේකේ සම්පූර්ණ කතාව කියන්න යන්නේ නැහැ. මොකද මම ඔබට මාතෘකා කරපු ගාථාවට අදාළ කරුණු තමයි කතා කරන්න අදහස් කරන්නේ. ඉතින් මේකේ ආකින්චඤ්ඤායතන වඩපු මේ බාවරී තාපසයාට හිටියා ගෝලයෝ 16 දෙනෙක්. ඉතින් මේ 16 දෙනාට බුදුරන් වහන්සේ හම්බෙන්න යන්න කියනවා එක්තරා නිදානයක් මත. ඉතින් මේ නිදානේ අපට කියන්න වෙලාව නැහැ මේ පුංචි කාලය තුලදී. ඉතින් ඒ අවස්ථාවේදී එතන යොමු වෙච්ච එක්කෙනෙක් තමයි තිස්ස මෙත්තෙය කියලා කියන්නේ. මම ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ ඒ තිස්ස මෙත්තෙය කියන ඒ බාවරීගේ ගෝලයා බුදුරන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට බුදුරන් වහන්සේ දුන්න උත්තරේ. මේක තියෙන්නේ සුත්ත නිපාති පාරායන වර්ගයේ තිස්ස මෙත්තේ සූත්‍රය. සුත්ත නිපාති පාරායන වර්ගයේ තිස්ස මෙත්තේ සූත්‍රය තමයි මේ ගාථා රත්නයේ තියෙන්නේ. මේක අහන්නේ ඒ කෙනා අහන්නෙම තිස්ස මෙත්තේ අහන්නෙම කෝ උභන්තම අභිඥාය. ඒ කියන්නේ එයාමයි අහන්නේ ඒක. ඒ කියන්නේ කවුද මේ අන්ත දෙක අවබෝධ කරගන්නේ? දැන් බලන්න මේ විදිහට අහන්න හැකියාවක් තියෙන්න තරම් ඒ බාවරීගේ ගෝලයක් වෙච්ච තිස්ස මෙත්තේට කොච්චර නුවණක් තිබිලා තියෙනවද? එච්චර නුවණක් තිබිලා තියෙනවා. අන්ත දෙක අවබෝධ කරගන්නේ කවුද? කවුද ප්‍රඥාවෙන් මැද තැවරෙන්නේ නැත්තේ? කවුද තණ්හාව නම් වූ මේ සිබ්බණිය ඉක්මවන කෙනා? කවුද උත්තම පුරුෂයා? මෙන්න මේ ප්‍රශ්නය මේ තිස්ස මෙත්තේම යහන්නේ. මෙවැනි ප්‍රශ්නයක් අහන්න තරම් ඒ බාවරීගේ ගෝලයක් වෙච්ච තිස්ස මෙත්තේට එයාලා කොච්චර ධර්ම විනයක් හුරු කරලා තියෙනවද කියන එක ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්.
ඒ අවස්ථාව දෙන බුදුරණවහන්සේ උත්තරේ තමයි සෝභාන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති තඹුරුමි මහා පුරිසෝති සෝද සිබ්බනී මච්චක. අන්න ඔහු කවුද? අන්න අන්ත දෙක අවබෝධ කරගෙන යෝභාන්ත විජිත්වා යෝභාන්ත මබිඤ්ඤාය. ඔහු අන්ත දෙක අවබෝධ කරගෙන ඒ වගේම ප්‍රඥාවෙන් මැද තැවරෙන්නේ නැතුව ප්‍රඥාවෙන් යමෙක් මැද තැවරෙන්නේ නැද්ද අන්ත දෙක අවබෝධ කරගෙන අන්නේ කෙනාට කියනවා මොකද්ද? තණ්හාව නම් වූ මහුම්කාරිය. තණ්හාව කියන මහුම්කාරිය ඉක්මවන උත්තම පුරුෂයා කියලා කියනවා. සෝද සිබ්බනී මච්චගා. අන්‍යා ඒ කෙනා මහුම්කාරිය වන තණ්හාව ඉක්මෙව්වා. එතකොට මෙන්න මේ ගැඹුරු අර්ථයක් ගැඹුරු දහම් කාරණාව තමයි මෙතනදි මේ තිස්ස මෙත්තේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. දැන් එතකොට මෙයාට මේ කියපු තැනින්ම එයා එයාගේ දකින කෝණේ එක එයාට පුළුවන්කම ලැබුණා නුවණින් යුක්තව අන්ත දෙක මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඒ අන්ත දෙක අභිඥාය වුණා. යෝභාන්ත අභිඥාය කියන අන්ත දෙක එයාට අවබෝධ කරගන්න පුළුවන් වුණා අභිඥාය වුණා. ඒ විතරක් නෙමෙයි. ඒ කෙනාට පුළුවන් වුණා ප්‍රඥාවෙන් යුක්තව මැද නොතැවරී ඉන්න. මැද නොතැවරී ඉන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඔහු උත්තම පුරුෂයෙක් වුණා. මේ තණ්හාව නම් වූ මහුම්කාරී ඉක්මවන මේ ගාථා පද ටිකෙම පුළුවන්කම ලැබුණා. සෝභාන්තම අභිඥාය මජ්ජේ මන්තාන ලිප්පති තඹුරුමි මහ පුරිසෝ සෝද සිබ්බනී මච්චක. එතකොට මේ අහන ප්‍රශ්නයටම මේ උත්තරය දෙන තැනදීම තිස්සමෙත්තේට මෙච්චර හැකියාවක් ලැබුණේ ඒ කෙනා දැන් දකින කෝණයට අදාළ වෙන විදිහට බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරපු නිසා. ඉතින් මෙන්න මේක පින්වතුනි ඒ කාලේ භික්ෂූන් පවා ධර්ම සාකච්ඡාවකට ගත්ත කාරණාවක් වුණා. මේ තිස්සමෙත්තේය සූත්‍රයේ පාරායන වර්ගයේ තියෙන තිස්සමෙත්තේ සූත්‍රයේ මෙන්න මේ ගාථා රත්නය ඒ කාලේ භික්ෂූන් පවා ධර්ම සාකච්ඡාවට ගත්තා. ඒක අපට හම්බ වෙනවා අංගුත්තර නිකාය 4 පොත් වහන්සේ තුල තියෙන මජ්ජේ සූත්‍රයේදී. ඒ මජ්ජේ සූත්‍රය තමයි තිස්සමෙත්තේ සූත්‍රයට අටුවාවක්. තිස්සමෙත්තේ සූත්‍රයේ ඒ ගාථා රත්නයට අටුවාවක් තමයි මජ්ජේ සූත්‍රය තුල තියෙන්නේ. ඒතර මජ්ජේ සූත්‍රයේ තුලදී භික්ෂුන් වහන්සේලා 6 නමක් අදහස් ඉදිරිපත් කරනවා. මොකද්ද? මෙන්න මෙතන මේ ඉදිරිපත් කරපු මේ අන්ත දෙක කියන්නේ මොකද්ද? උභය අන්ත දෙක කියන්නේ මොකද්ද? ඒ වගේම ප්‍රඥාවෙන් මැද නොතැවර වෙන්නේ කොහොමද? මැද කියන්නේ මොකද්ද? ඊළඟට තණ්හාව කියන සිබ්බණිය මහුංකාරිය කියන්නේ මොකද්ද? කවුද උත්තම පුරුෂයා කියන මෙන්න මේ ධර්ම සාකච්ඡාවකට භාජනය වුණා මේ ගාථා රත්නය. දැන් මේ ගාථා රත්නයෙන් පින්වතුනි සම්පූර්ණයෙන්ම අර තිස්සමෙත්තේ අවබෝධ කරගත්තා. බලන්න මේකේ ගැඹුරු බව ඒ ධර්ම සාකච්ඡාවකට යොමු වෙච්ච ඒ භික්ෂූන් ඉදිරිපත් කරන අර්ථයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. මම ඒකේ සියලු අර්ථ ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. මම ඔබට අදහස් කරන්න යන්නේ පැහැදිලි කරන්න යන්නෙම තිස්සමෙත්තේයට ඉදිරිපත් කරපු කාරණාවේ අර්ථය එක්ක. නමුත් අපි බලමු මේකේ තියෙන කරුණු ටික. මේකේ තියෙනවා මොකද තියෙන්නේ මේ එක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට. එක ස්වාමීන් වහන්සේලා මම පැහැදිලි කරනවා අතීතං කෝ ආවෝසෝ ඒකවන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්නම් මජ්ජේ. අතීතය කියන්නේ එක අන්තයක් අනාගතයේ දෙවනි අන්තයයි. ප්‍රත්‍යুৎপন্ন බව ඒක තමයි මැද. තණ්හා තමයි සිබ්බණිය. තණ්හාව තමයි මහුම්කාරිය. තණ්හා සිබ්බණි. තණ්හාහිනං සිබ්බති තස්සේ බවස අබිනිබ්බතිය. එත්තවතාපිකෝ ආවෝසෝ බික්කෝ අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. එතකොට මෙන්න මේ තණ්හාව කියන මහුම්කාරිය අන්ත කියන කාරණාව. ඒ කියන්නේ අතීතය කියන අන්ත එකක් අනාගතයේ අන්තේ තව එකක් ප්‍රත්‍යুৎපන්නේ මැදය. මෙන්න මේ කාරණාව යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් කියන විදිත්වා වුන් නැත්නම් අභිඥා වුන් නැත්නම් අන්ත දෙකක් කියලා. අභිඥා කියලා කියන්නේ අවබෝධ වුණේ නැත්නම් මේක අන්ත දෙකක් කියලා. ඒ වගේම ඒකට මැද කියන කාරණාවක් කියන එක නුවණින් යුක්තව දැක්කේ නැත්නම් මැද දැක්කේ නැත්නම් නුවණින් යුක්තව ඒ කෙනාට ප්‍රතිපදාවක් යෙදෙන්නේ නැහැ. යමෙක් මේ අන්ත දෙක අවබෝධ කරගෙන මැද කියන කාරණාවත් ඇවරෙන්නේ නැති වුණොත් එහෙම මේ තණ්හා කියන මහුම්කාරිය අන්න ඒ මහුංකාරික ස්වභාවය තමයි ඒ භවය අන්න මහනවා. ඒ කියන්නේ ඒ පැවැත්ම ඒ කාරණාව එක්ක මහනවා. ඉතින් මෙන්න මේ කරුණ
ඒ කියන්නේ අන්ත බවත් මැද කියන කාරණාව නොතවරෙන බවත් තණ්හා මහුම්කාරී මහන බවත් කියන මෙන්න මේ කාරණාව යමෙක් අවබෝධ කරගත්තොත් පිරිසිදු හෙව්වොත් අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති විශේෂයෙන් අවබෝධ කරගත යුතු අවබෝධ කරගත්තොත් පිරිසිදු හෙවිය යුතු පිරිසිදු හෙව්වොත් අන්න ඒව අවබෝධ කරගෙන පිරිසිදු හොයලා මොකද වෙන්නේ අන්න ඔහු දිටු දැහැමිහිම දුක කෙලවර කරනවා. එතකොට මේක ස්වාමීන් වහන්සේ නමකගේ අදහසක්. අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති කියන කාරණාව එක පැහැදිලි කරන්නේ ඒතරන ප්‍රතිපදාවකට යොමු වෙනවා කියන එක. එතකොට අතීත ඒකාන්තයක් අනාගත ඒකාන්තයක් පච්චුප්පන්නේ මජ්ජේ. තව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා අජ්ජත්තිකානි ආයතනානි ඒකෝවන්තෝ ච බාහිරානි ආයතනානි ද්විතීයවන්තෝ විඥානම් මජ්ජේ. ආධ්‍යාත්මික ආයතන ඒකාන්තයක් බාහිර ආයතන ඒකාන්තයක්. ඔන්න අන්ත දෙක. විඥානීය කියන්නේ දැන ගැනීම කියන එක. විඥානාති ඒක කජ්ජනීය සූත්‍රය පැහැදිලි කරනවා. මෙන්න මේක තමයි මජ්ජෙහි. ඉතින් මේක නොතවරුණා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා අන්ත දෙක අවබෝධ කරගෙන මේ තණ්හාව නම් වූ සිබ්බණිය ඉක්මවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි අනිත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්නට යෙදුන අර්ථය. ඊළඟ තව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා නාමංචකෝ ආවසෝ ඒකෝවන්තෝ රූපංච ද්විතීයවන්තෝ විඥානම් මජ්ජෙහි. එතකොට දැන් මෙතනත් පෙන්නනවා නාම ඒකාන්තයක් රූප ඒකාන්තයක් විඥානීය කියන්නේ මැද. ඒ තව ස්වාමීන් වහන්සේ නමක් පෙන්නන අර්ථය. ඒ හැම එකම පෙන්නනවා අර විදිහට යමෙක් අවබෝධ කරනවා නම් ওই කාරණාව තණ්හා මහුම්කාරියගේ මහාන ස්වභාවයත් එක්කම මේක අවබෝධ කරනවා නම් ඔහු දිටු දැහැමිහිම දුක කෙලවර කරනවා කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා සුඛාකෝ ආවෝසෝ ඒකවන්තෝ දුක්ඛ ද්විතීයවන්තෝ අදුක්ඛම සුඛ මජ්ජේ. එතකොට මැද කියන්නේ අදුක්ඛම සුඛය. සැප ඒකාන්තයක් දුක ඒකාන්තයක් අදුක්ඛම සුඛ කියන එක මැද. එතකොට මෙන්න මේක තව ස්වාමීන් වහන්සේ නමකගේ අර්ථකථනය. තව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා සක්කායකෝ ආවසෝ ඒකවන්තෝ සක්කාය සමුදය ද්විතීයවන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ. සක්කාය කියන්නේ ඒ වචනේ අර්ථය සොකීයත්වය. එතකොට මේ සොකීයත්වය කියන කාරණාව ඒකාන්තයක් සොකීයත්ව සමුදය දෙවනි අන්තයේ නිරෝධය මැද. තව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා පස්සෝකෝ ආවුසෝ ඒකෝවන්තෝ පස්ස සමුදයෝ ද්විතීයවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජෙහි. ස්පර්ශය කියන්නේ ඒකාන්තයක්. ඒ කියන්නේ පස්සය කියලා කියන්නේ පින්වතුනි ස්පර්ශය කියන්නේ ස්පර්ශයක් කියලා කියන්නේ දැන් මෙතනදී දැන් මේ කාරණාව අපි තිස්සමෙත්තේ සූත්‍රයට කියලා බලන්නට ඕනේ. අපි ඊට කලින් මේකෙදී අපි බලමු ස්පර්ශය කියන්නේ යම් කිසි දෙයක් දැනෙන ගතියක් කියන කාරණා. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක් යෙදීම මොනවා හරි ප්‍රකටත්වයකට යොමු වීම. මොකද තින්නම් සංගති පස්සෝ කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. ඒක බුදුරන් වහන්සේ පෙන්වලා දෙන්නේ බුදුරන් වහන්සේගේ දහමට ආපු තැනදීනේ. ඒ කියන්නේ ඒක වෙනම තව විග්‍රහයක් නේ. දැන් මෙතන එහෙම පැහැදිලි කිරීමක් කරන්න නැතුවයි මේ කතා කරන්නේ. මොකද තිස්සමෙත්තේට එහෙම කතාවක් පැහැදිලි කරේ නැහැ. තිස්සමෙත්තේම ඉස්සලාම ඇවිල්ලා අහන ප්‍රශ්නේ. එහෙනම් පස්සේ කියන වචනෙට ඒ සමාජයේ විවහාරික අර්ථයක් තිබිලා තියෙනවා. අපේ සමාජයේ භාෂාවත් එක්කත් අපටත් ඒකට විවහාරික අර්ථයක් ගන්න වෙනවා. ඒ විවහාරික අර්ථය නැතුව අපට ධර්මයකට යොමු වෙන්න බෑ. ධර්මයකට යොමු වෙන්න අපි විවහාරිකත්වයේ තුල වදාළ නැත්නම් විවහාරිකත්වයේ තුල පැහැදිලි කරගත්ත අර්ථයට ඉස්සල්ලාම යොමු වෙලා ඉන්න වෙනවා. එතකොට ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය දෙවනි අන්තයේ ස්පර්ශ නිරෝධයේ මැද මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා දැන් 6ක් ඉදිරිපත් වුණානේ. ඒ ස්වාමින් වහන්සේලා අතර ධර්ම සාකච්ඡාවලදී කිසිම වාද විවාදයක් නැහැ. දැන් ඒ කාලේ කිසිදු වාද විවාදයක් නැහැ. ඒ කියන්නේ ඔයා දන්න එක නෙමෙයි හරි අපි දන්න එකයි හරි මෙහිම කතාවක් නැහැ. ඒ කියන්නේ එච්චරටම හරිම ගුණවත්. ඒ ගුණවත්කමත් එක්ක වාද විවාද නැහැ. බුදුරන් වහන්සේ ඇත්තටම පෙන්නනවා භික්ෂූන් අතර වාද විවාද ඔබට වඩා මමයි දන්නේ මේකයි නිවැරදි කාරණා ඔය කාරණාව වැරදි. මෙහෙම යම් කිසි කෙනෙක් කියනවා නම් එයාට සීලේවත් නැහැ කියලා. ඒක මේ සම්පූර්ණයෙන්ම පෙන්වා දීලා තියෙනවා මේ දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ තුල සීලකන්ද වගේම මේ විග්‍රහීය කතා. ඒ කියන්නේ මමයි ධර්මයේ දන්නේ ඔබ දන්නේ එක වැරදි. මෙන්න මේකයි හරි. මේක තමයි හරි මුල ඉඳලා කියන්නට ඕන නැත්තේ. කියලා මෙහෙම වාද කරනවා නම් ඒක සීලයේ තියෙන එක නෙමෙයි. මේක අන්නේ ශ්‍රමණෝරු කරන එක. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ඒ කාරණාව නැහැ. එහෙනම් යමෙක් ඒ විදිහට කරනවා නම් එයා තුල මේ සීලය කියන කාරණාව අඩුවකුත් තියෙනවා. ඊළඟට හාලිද්దిකානි සූත්‍රයේදී පැහැදිලි වෙනවා ඒ විදිහට යන්නේ නැහැ කියලා. ඕකම් පහය අනික්කෙච්ච සාරි ගාම යකුබ්බා මුනිසන්තවානි කාමේරිත්ව අපුරේක්කරානෝ කතංන විග්‍රහ යන්නේන කෛරාති. ඒ කියන්නේ මේ කාමයන් කියන ඒවත් අතහැරපු ඒ වගේම ඕකේ ප්‍රහාණය කරපු නික්කේච සාරි වෙන්නේ නැති මෙන්න මේ උත්තරමිය මේ ගමහා
එකතු වෙන්නේ නැති උත්තමයෝ මොකද වෙන්නේ? විග්‍රහය කතා නැහැ. ඒ කියන්නේ මමයි හරියට දන්නේ. ඔබ නෙමෙයි දන්නේ. ඔබ දන්නේ කරලා මේකයි හරි. මෙන්න මේ කතා නැහැ. ඉතින් මෙහෙම කතා නැතුව තම තමන්ගේ ඒ ධර්මයේ දකින්න විදිහට අර්ථ විශ්ලේෂණය කරනවා මේ ස්වාමීන් වහන්සේලා. ඉතින් මේක කට්ටිය එකතු වෙලා අපි කියන ඒ කට්ටිය කියනවා අපි එහෙනම් මේක ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු. බුදුරජාණන් වහන්සේ කියන දේක් දරාගමු. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ ටික වදාරනවා ස්වාමීනි අපි තිස්සමෙත්තේ සූත්‍රයේ පාරායන වග්ගේන තිස්සමෙත්තේ ගාථාවේ මෙන්න මේකට අපි මෙන්න මේ විදිහ අපි අර්ථකථන ටිකක් කළා. ඉතින් ස්වාමීනි මේ අර්ථකථන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දැනගන්නටයි ආවේ. මේකේ මොකද්ද හරි කියන එක. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි ඔය කරුණු 6ම හරි. ඔය කාරණා 6ම සුභහසිතයි. ඒතර බලන්න එහෙනම් ඒ විදිහට සිදුවුනේ පින්වතුනි ඇයි ඒ භික්ෂුන් වහන්සේලාගේ තියෙන අසාමාන්‍ය ගුණවත් භාවයේ ශ්‍රාවකත්වය ඊළඟට නිරුක්තිපද කෝවිද නැත්නම් ධර්මයේ විස්තර කළ දෙන්න පුළුවන් හැකියාව මෙන්න මේ ගති නිසා නේද ඒ භික්ෂුන් වහන්සේලා ඒ කියපු කරුණු ඔක්කොම සුභාසිත දේවල් උන්නේ. ඔය හැම එකම සුභාසිතයි කියනවා. හැබැයි මහණෙනි මම අර තිස්සමෙත්තිය ප්‍රශ්නයේදී තිස්සමෙත්තිය යහපු ප්‍රශ්නයේදී මම අදහස් කළේ ඕකෙදී පස්සෝකෝ ආවුසෝ ඒ කියන්නේ පස්සය පස්සෝකෝ බික්කවේ මහණෙනි මේ පස්සේ ඒකාන්තයක් කියන එක. පස්ස සමුදය දෙවනි අන්තය කියන එක. පස්ස නිරෝධයේ මැද කියන කාරණාව. ඒ වගේම තණ්හාව තමයි සිබ්බණිය මේ තණ්හා සිබ්බණිය මහනවා කොහොමද? ඒ පැවැත්ම ඒ පැවැත්මත් එක්ක මහනවා. ඉතින් මෙන්න මේ කාරණාව යමෙක් අවබෝධ කරගත්තොත් පිරිසිදු හෙව්වොත් අන්න අවබෝධ කරගෙන පිරිසිදු හෙවීමෙන් දුක කෙලවර කරනවා කියන මෙන්න මේ කාරණාවයි මම මේ මජ්ජේ සූත් මේ පාරායන වග්ගයේදී තිස්සමෙත්තේට අදහස් කළේ. එතකොට එහෙනම් අපි ඔබට මාතෘකා කරන්න යෙදුනත් මේ තිස්සමෙත්තේ සූත්‍රයේ තියෙන ගාථා රත්නෙම තමයි. එහෙනම් එතනදී අදහස් වෙන්නේ මොකද්ද? ස්පර්ශය කියන එක අන්තයක්, ස්පර්ශ සමුදය අන්තයක්, නිරෝධයේ මැද. දැන් අපි බලමු මේක තිස්සමෙත්තේටනේ කියන්නේ. දැන් තිස්සමෙත්තේ මේ වෙනකොට බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනෙක් නෙවෙයි. මේ බාවරීගේ මේ ශ්‍රාවකී. බාවරී තාපසයාගේ ශ්‍රාවකී. ආකින්චඤ්ඤායතන කියන ධර්ම මේ ප්‍රතිපදාවට ඒ ධර්ම විනය ඉගෙන ගත්ත ඒ ප්‍රතිපදාව හුරු කරපු බාවරීගේ මේ ශ්‍රාවකී. එතකොට මේ වෙනකොට බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට නොපැමිණි මෙන්න මේ තිස්සමෙත්තේයට බුදුරන් වහන්සේගේ ධර්ම කාරණා විග්‍රහයක් අලුතෙන් යන්න විදිහක් නැහැ. මොකද 이르දියකින් ඒක එන්නේ නැහැනේ. ඒ කියන්නේ ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්සෝ. ඒ කතන්දර එන්නේ විදිහක් නැහැනේ. මේ ඉස්සල්ලා මහාන අවස්ථාවනේ. ඉස්සලා මහාන අවස්ථාවේදී එතකොට එහෙනම් මේ පස්සය කියන කාරණාවයි මම එතන අදහස් කරේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවානේ. දැන් එහෙනම් මේ බාවරීගේ ගෝලයා මේ තිස්සමෙත්තේයට ඒ අවස්ථාවේදී එයාගේ කෝණේ තිබිලා තියෙනවා මොකද්ද? අර ස්පර්ශය නැත්තම් යම් කිසි කාරණාවක යෙදීමක්. ඒ කියන්නේ අපි ගත්තොත් අපට ලෝකේ ගෝචර වෙන එක යෙදෙන විදිය යම් කාරණාවක යෙදීමක්. ඒ කියන්නේ යම් කරුණක් කියන කාරණාවක් හම්බෙන්නේ ඒ සියලුම කාරණායි කර යෙදීමක් ඉස්මතු වුනහම. එතකොට මෙන්න මේ විදිහට ප්‍රකටත්වයක් නැත්තම් ඒ ගැටීමක් යෙදීමක්. ඒ කියන්නේ මෙන්න මේ යෙදීම කියන එක. දැන් මේක මොකද්ද? මේක පින්වතුනි මේ ඒ සමාජයේ විවහාර වෙච්ච වචනේ. මොකද ඒ සමාජයේ බුදුරන් වහන්සේ අලුතෙන් මේ භාෂාවක් කියලා දුන්නේ නැහැ. ඒ සමාජයේ තියෙන විවහාරික වචනයකට තමයි තවත් අර්ථකථනයක් දුන්නේ. එතකොට ඒ සමාජයේ තිබිච්ච විවහාරික වචනයක් තමයි පස්සය කියන එක. ඒ පස්සය කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ යන්නේ අර්ථකථනයක් දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ දුන්න අර්ථකථනය තින්න සංගති පස්සෝ. හැබැයි මේ අර්ථකථනය අහලා නැහැනේ තිස්සමෙත්තේය. එතකොට මේ තිස්සමෙත්තේයට එහෙනම් ඒ අවස්ථාවේදී ඒ සමාජයේ විවහාර කරපු කාරණාව එක්කනේ මේක අදාළ වෙන්නේ. එතකොට නම් පස්සේ කියන කාරණාව. ඒ කියන්නේ එතන මොනව හෝ කාරණාවක්. දැන් අපි හිතුවොත් ඔන්න අපි හිතන එක යෙදෙමින් ඉන්නවා. ඔන්න අපි දකින්න එක යෙදෙමින් ඉන්නවා. දැන් අහන එක යෙදෙමින් ඉන්නවා. දැන් ඔන්න අපි රස විඳින එක යෙදෙමින් ඉන්නවා. දැන් මේ යෙදීම කියන කාරණාව, යෙදීමේ ක්‍රියාවක්. දැන් අපි ගත්තොත් එහෙම රස විඳිනවා කියන කාරණාව මොකද්ද? ක්‍රියාවක් නේ. රස විඳිනවා. ඊළඟට ඇහෙනවා කියන කාරණාව දැන් ඔබට ඇහෙනවා බන. මේක මොකද්ද? ක්‍රියාවක්. ඇහෙනවා. එතකොට ඇහිීම කියන කාරණාව සිදු වෙනවා. අහගෙන ඉන්නවා කියන එක. එතකොට මෙන්න මේ ඇහිීම කියන කාරණාව මොකක්ද? අපි ඒක හොයන්නේ නැහැනේ. අපි මේ ඇහිීම කියන කාරණාව එක්ක අපි läගගෙන ඉන්නවා. ඒ යෙදිච්ච කාරණාව එක්ක මොකද වෙන්නේ? läගගෙන ඉන්නවා. läගගෙන අපි ඒකේ හොඳ නරක හොයාගෙන හොඳ දේ ගන්නත් නරක දේ අයින් කරන්නත් හරි මොන හරි දෙයක් කරනවා. ඕක තමයි ලෝකයාගේ පැවැත්ම. එතකොට මෙන්න මේ යෙදිච්ච කාරණාවක läගගන්න ඉඩක් නොයෙදෙන විදිහට. ඒ කියන්නේ යෙදිච්ච කාරණාවක läගගන්න ඉඩක් නොවන විදිහකට
යම් කිසි කෙනෙක් හිතන්න පටන් ගත්තොත් දැන් ඔන්න ඇහෙනවා කියන කාරණාව. නැත්නම් අපි ගත්තොත් අපි රස විඳිනවා කියන කාරණාව, පේනවා කියන කාරණාව, හිතනවා කියන කාරණාව. මේ යෙදීමේ läග ගන්න නැතුව මේ යෙදීම කියන එක පැත්තක්. එහෙනම් මේ යෙදීම කොහොමද හටගත්තේ? ඒක තව පැත්තක්. මෙන්න මේ දෙක හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. දැන් පින්වතුනි මේ අන්ත කියන කාරණාවපවත් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්තයේ ඉන්න කෙනාට නෙමෙයිනේ. දැන් ඔබ දන්නවා අන්තවාදීන් කියන්නේ අන්තවාදීන්ට අන්තවාදී බවක් තියෙනවා නම් එයාලා අන්තවාදී කියන තැන ඉන්නේ නැහැනේ. එයාලා හරි කියන තැන ඉන්නේ. අන්තවාදී කියලා දකින්නේ එතනින් පිටපැත්තේ ඉන්න කෙනෙක්. එතකොට මේ අන්තය කියලා දකින්නේ කවුද? ප්‍රඥාවන්තයා. වෙන කෙනෙක් නෙමෙයි. ප්‍රඥාවන්තයා කියන්නේ කවුද? මේ හිතන කෙනා. ප්‍රඥාව ඇති වෙන්නේ පින්වතුනි මොකක් එක්කද? අන්න විචක්ෂණශීලී බවයි අහපු ධර්මයක විචක්ෂණශීලී බව. නැත්තම් පටිපුච්ඡා විනීතා බව. මෙන්න මේක දේශනා ගණනාවක පැහැදිලි වෙනවා. මෙන්න මේකත් එක්ක තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. දැන් අර චූල වේදාල චූල කාම විභංග සූත්‍රය පැහැදිලි වෙනවා. කිං කුසල ගවේෂ. ඒ කියන්නේ කුසලයේ මොකද්ද? හරි දේ මොකද්ද? නිවැරදි දේ මොකද්ද? මෙන්න මේක හොයන ගතිය. මෙන්න මේ හොයන ගතිය කියන්නේ හිතන ගතිය. මෙන්න මේ කෙනා තමයි පින්වතුනි මේ ප්‍රඥාවට හේතු වන මේ කාරණාවලින් යුක්ත කෙනාට අන්න කියලා දෙනවා. දැන් අපි ගත්තොත් තිස්ස මෙත්තේ දැන් යෙදීමක් එක්ක ඉන්නවා මොනවා හරි යෙදීමක් එක්ක. අන්න මේ කාරණාව කතා කරනවා läග ගන්න නැති වෙන්නට. ඕක අන්තයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔබට ඇහෙනවා කියන එක. ඇහෙනවා කියන එක මොකද්ද කියලා මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔබට දෙන්න තියෙන උත්තරය මොකද්ද? කිසිම දැනුමක් එක්ක ගලපන්නේ නැතුව, තමන් ගලපලා තවත් තහවුරු වෙන්නේ නැතුව මේ ඇහෙනවා කියන කාරණාවට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? අපට උත්තරයක් නැහැ නේද? අපි ඇහෙනවා කියන එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අපි ඇහිම එක්ක එකතුලා ඉන්න එක සාධාරණයිද? සාධාරණ නැහැනේ. අපි එහෙනම් පින්වතුනි ඇහෙනවා කියන එක දන්නේ නැතුව ඇහිම එක්ක එකතු වෙලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ඒක මෝඩකමක් නෙමේද? ඒක තනිකර මෝඩකම. අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇහිම කියන කාරණාව දන්නේ නැතුව ඇහිම කියන එකක් එක්ක එකතු වෙලා ප්‍රතිචාරයක් දක්වනවා. දැන් මෙන්න මේක බුදුරන් වහන්සේ පෙන්නනවා. මොකද්ද? දැන් ඇහිම කියන කාරණාවක් එක්ක මේ යෙදිලා ඉන්න එකේ läග ගන්න නැති වෙන්නේ ඇහිම කියන එක මොකද්ද හොයන්නේ? මේක අන්තයක්, එක්තරා අන්තයක්. අන්තයක් වෙන්නේ අපි ඒක හොයන්නේ නැහැ. අපි අන්තගාමී කියන්නේ ඒක පිළිබඳව නුවණකුත් නැහැ, වැටහීමකුත් නැහැ, එච්චරටම අන්තගාමී වෙලා. අපි හොයන්න ගත්තොත් එහෙම අන්තයක් කියලා දැනගන්නේ. අන්තෙට යන්නේ නැහැ. අන්තයක් කියලා ප්‍රඥාවෙන් නුවණක් ඇති වෙනවා. එතකොට ඇයි එහෙනම් මෙහෙම යෙදෙන්නේ? මේ විදිහට ඇහිමක් කියන එකක් යෙදෙන්නේ ඇයි? අන්න ඒ ඇහිමක් කියන එක තව අන්තයක්. ඇහිමක් කියන එක යෙදෙනවා කියන එක තව අන්තයක්. ඒකට හේතුව ඒකේ හට ගැනීම. දැන් එහෙම හටගත්ත නිසානේ මේ හිමද ඇහිමක් කියන එකක් අපට යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ යෙදීමක් ඇති වුණේ ඇයි? මෙන්න මේක තව අන්තයක්. මෙන්න මේ විදිහට මේ අන්ත දෙක කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම එක අන්තයක ඉන්නවා. එක්ක කෙනෙක් ඉන්නවා අර යෙදිච්ච කාරණාවේ läගගෙන ඇහිමත් එක්ක ඔහේ යනවා. හිතීමත් එක්ක ඔහේ යනවා. නැත්නම් තව කෙනෙක් ඉන්නවා අන්තයක් කියලා දන්නේ නැති නිසා මේ අපට ලැබිච්ච කාරණාව හේතුවක් කියලා හිතාගෙන බෙදලා හොයා බෙදා බලලා ඒ අන්තයේ එක තව කෙනෙක් ඉන්නවා. හැබැයි අන්තයක් කියලා දන්නේ නැහැ. යම් කිසි කෙනෙක් අන්තයක් කියලා දන්නවනම් අන්න ඒ කෙනා අර නුවණක් ඇති වුණාට පස්සේ ඒ කියන්නේ දැන් මම ඔබට මම උදාහරණ ගත්තේ ඇහෙනවා කියන එක. නැත්නම් අපි ගන්න හිතනවා කියන එක. ඒතර හිතනවා කියන කාරණාවේ läග ගන්න කලින් ඇහෙනවා කියන කාරණාවේ läග ගන්න කලින් අපි බලන්නට ඕනේ ඇහෙනවා කියන්නේ මොකද්ද? හිතනවා කියන්නේ මොකද්ද? මේ යෙදීම මොකද්ද කියලා. මෙන්න මේක හොයන්න යමු වෙනකොට යාට හොයන්න යමු වෙන තියෙන හේතුවක් පැත්ත. නැත්නම් හටගන්න පැත්තක් හොයන්න වෙන්නේ. හටගන්න පැත්තක් කියන කාරණාවක් හොයන්න හම්බ වෙන්නේ නෑ හටගන්න කියන කාරණාවක. මොකද ඒකත් අන්තයක්. ඒකත් තව අන්තයක්. මෙහෙම හොයාගෙන යනකොට ඒ හෙවීමේ ගතියත් එක්ක මොකද වෙන්නේ? හෙවීමේ ගතියත් එක්ක පින්වතුනි මේක නිරෝධය කියන කාරණාව. නිරෝධය කියලා කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි, නැති වුණා කියන එක නෙමෙයි. නිරෝධය කියලා කියන්නේ යම් කිසි කාරණාවක් පිළිබඳව පින්වතුනි ඇත්තටම තියෙන්නේ මොකද්ද? අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේයං අපරිඤ්ඤාතං යෝග මායන්ති මච්චුනා. මේක තියෙනවා සංයුත්ත නිකායේ එකේ සමුදි සූත්‍රයේ. ඒ කියන්නේ මේක ලෝකයේ කියන්නේ කියවිල්ල. එතකොට මේ කියවිල්ලේ හඳුනා ගැනීමෙන් යුක්ත මේ සත්වයෝ මොකද වෙලා තියෙන්නේ? අක්කේ සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා. මේ කියවිල්ලේ පිහිටලා කියවිල්ල කියන එක හොයන්නේ නැතුව මායාවේ වසඟයට යනවා. අපි හැම වෙලෙම අපි අර හිතන ගතිය නැති නිසා අපි මේවට läගගෙන හොයන්න යන්නේ. දැන් මේ විදිහට යම් කිසි කෙනෙක් හොයන්න පටන් ගත්තොත්
එයාගේ හොයන ගතිය තුළදීම සිදුවෙන කාරණාව තමයි යෙදීමක් කියන කාරණාවකට ඉඩක් නොවන ගතිය. අන්න මැද කියන කාරණාවෙ තැවරෙන්නේ නැහැ. ඒ කියන්නේ යෙදීමක Nirodhaය නැත්නම් අපි ගත්තොත් දැන් ඔබට මං කිය ඇහෙනවා කියන එකනේ. ඇහෙනවා කියන එකේ Nirodhaය කියන කාරණාවේ තැවරෙන්නේ නැහැ. තැවරෙන්නේ නැහැ කියන එක වැහිලා නැහැ. වැහිලා නැතියි අභිඥා වුණාන්ත දෙක. මෙන්න මේ ඇහුණා කියන එකයි ඇහෙන්නේ කොහොමද කියන එකයි. නැත්නම් මේ යෙදුන ඇහිම කියන එක යෙදුන එකයි මේක එන්නේ කොහොමද කියන එකයි මෙන්න මේක හොයන්න පටන් ගත්තාට පස්සේ එහෙම දෙයක් හම්බ වෙනවා කියන එක වෙන්නේ නැතිව වෙන්නේ නැහැ කියන එකත් වෙන්නේ නැතුව ප්‍රතිපදාවක් සිද්ධ වෙනවා. මෙන්න ප්‍රතිපදාව තමයි Nirodhaය කියන්නේ. ඒ Nirodhaයේදී පින්වතුනි සිදුවන්නේ මොකද්ද? සක්කාය Nirodhaය. දැන් සක්කාය Nirodhaය කියන්නේ සුඛියත් Nirodhaය. සක්කාය Nirodhaය වෙනකොට සක්කාය දිට්ඨිය එන්නේ නැහැ. දැන් අපි යම් කිසි විදියකින් පින්වතුනි අපට යම් කිසි වැටහීමක් එනවනම් ඒ සුඛියත් දැක්මක්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ සුඛියත් දැක්මක්. එතකොට මේ සුඛියත් දැක්මක් වුණා නම් එහෙම ඒක පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. දැන් අපි කැමති හැම වෙලේම හොයන්න සුඛියත් දැක්මකට කොටු වෙන්න නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨියකට කොටු වෙන්න. අපි කැමති හැම වෙලේම සක්කායත් තහවුරු කරගන්න. හැබැයි මේ විදිහට විචක්ෂණශීලී බවක් කෙනෙකුට හිතන්න දුන්නට පස්සේ මොකක්ද මේ යෙදීම කියන්නේ? මොකක්ද මේ ඇසීම කියලා කියන්නේ? මේ අසුන කියන එක මොකක්ද? ඇසෙන්නේ ඇයි? මේක හොයන්න පටන් ගන්නකොට ඒ හෙවීමේ තුලදිම එයාට මොකද වෙන්නේ? සොකීය භාවයකට දකින්න විදිහක් හම්බ වෙන්නේ නැහැ. අන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨියක් හම්බ වෙන්නේ නැහැ. මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන නිසා ඒ ප්‍රතිපදාව අයිති වෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයක විතරයි. දැන් මෙන්න මේ විදිහට යමු වෙනකොට ඔහු මොකද වෙන්නේ? අන්න ඒ කෙනා ස්පර්ශය කියන කාරණාව අභිඤ්ඤය වෙනවා. අන්තය ස්පර්ශ සමුදය අන්තය අභිඤ්ඤය වෙනවා. මෙහෙම අවබෝධ කරගන්නකොට එයාට ස්පර්ශය හෝ ස්පර්ශ සමුදය කියලා සුඛියත් දැක්මකට එයාට අහු වෙන දෙයක් වෙන්නේ නැහැ. එයාට වැටහෙන දෙයක් වුණා නම් ඒක සුඛියත් දැක්මක් අහපව. ඒක ආය සක්කායක්. එහෙම වෙන්නේ නැහැ. ඒක අභිඤ්ඤය. අභිඤ්ඤය වෙනවා කියන්නේම ඒක ඊතර වීමේ කෘත්‍යයක් වෙන්නේ. ඒ නිසා තමයි Nirodhaය කියන සක්කාය Nirodhaය කියන ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. අන්න පස්ස Nirodhaය කියන කාරණාවේ තැවරීමක් වෙන්නේ නැහැ. මොකෙන්ද? ප්‍රඥාවෙන්. මෙන්න මේ විදිහට සිදු වෙනකොට මොකද වෙන්නේ? පින්වතුනි මෙන්න මේ විදිහට සිදු වෙනකොට අන්න අර තණ්හාව කියන එකේ කෘත්‍ය තියෙනවා පින්වතුනි. යායන් තණ්හා පෝණු භවිකා නන්දි රාග සහගත හතරාපි නන්දිනි. ඒ කියන්නේ ඒ තන හතරින් පිළිගන්නා කෘත්‍ය. දැන් අපි මෙතන විශේෂ තණ්හාවක් තමයි භව තණ්හාව කියන එක. පැවැත්ම කියන තණ්හාව. අපිට යම් කිසි විග්‍රහයක් ආවා නම් ඒක තණ්හාව. ස්පර්ශය කියලා හරි විග්‍රහයක් ආවා නම් ඒක තණ්හාව. ඒ කියන්නේ පැවැත්ම කියන කාරණාව තණ්හාව. අවිජ්ජාච භව තණ්හාච මහා සලායතන සූත්‍රය පැහැදිලි කරනවා මේකයි ප්‍රහාණය කරන්න තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ තණ්හාව කියන කාරණාව පැවැත්මක් කියන කාරණාවක් අපට ලැබුණා නම් මොනවා හරි ස්පර්ශය කියලා හරි නැත්නම් ඇහුණා කියන එක හරි හිතුණා කියන එක හරි හිතුනේ මෙහෙමයි කියන එක හරි ලැබුණා නම් කොයි වෙලේ හරි ඒක තණ්හාවේ කෘත්‍ය. ඒක තණ්හාවේ කෘත්‍ය හිතුනේ මොකක් එක්කද? අඥානකමේ වැහිච්ච නිසා. අවිජ්ජා නීවරණානම් සත්තානම් තණ්හා සංයෝජනානම් අවිද්‍යාවෙන් වැහිච්ච නිසා තමයි මෙන්න මේ තණ්හාවේ කෘත්‍යය යාට සිද්ධ වුනේ. එහෙනම් මේ තණ්හාවේ කෘත්‍යයට ඉඩක් නොවන වැඩපිළිවෙලකුයි මෙතන මේ පස්ස ඒකාන්තයක් පස්ස සමුදය දෙවනි අන්තයේ පස්ස නිරෝධයේ මැද කියන මේක එක්ක සිදු වෙන්නේ අර තණ්හාවට ඉඩක් නොවන එක. කියන්නේ ඒ කරුණු ලැබෙන එකක් වෙන්න බෑ. සක්කායකට ලැබෙන එකක් සුඛියත්වයක් වෙන්න බෑ. සුඛියත්ව දැක්මක් වෙන්න බෑ. සක්කාය දිට්ඨියක් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒක බුදුරන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. ඉතින් එහෙනම් මෙන්න තණ්හාව මේ කරුණක් ලැබීමම මොකද්ද? කෙනෙක් එක්ක ලැබුණා කියන්නේම තණ්හාව. කෙනෙක් එක්ක ලැබුණා කියන්නේම පැවැත්මක්. ඒ කියන්නේ තණ්හාවක් සුඛියත් දැක්මක් සක්කාය දිට්ඨියක් සක්කාය. ඒක බුදුරන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. මෙන්න මේ කාරණාවේ මේක තමයි සිදුවෙන්නේ මහුම්කාරී. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මේ කරුණු ලැබෙනවා. ඒ කියන්නේම තණ්හාව. අන්න ඒ කාරණා ඒ විදිහට ලැබෙනවා. තස්සේ භවස්ස අබිනිබ්බත්තිය. දැන් මේ විශේෂ වශයෙන් මේ කරුණු පහළ වෙනවා ඊළඟට. ඒ කාරණා අර තණ්හාවේ පැවැත්ම තණ්හාව කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම පහළ වෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලදී ඉක්මවන්න තියෙන්නේ. සැබෑම ඉක්මවීම තණ්හාව ඉක්මවීම කියන එක. තණ්හාව ඉක්මවන්නේ අන්න විද්‍යාවත් එක්ක ඥානයත් එක්ක අවිද්‍යාව ඉක්මවීම. මේ අවිද්‍යාව නිරෝධයෙන් තණ්හාව කියන නිරෝධය සිද්ධ වෙනවා. දැන් මෙන්න මේක යම් කිසි කෙනෙක් අභිඤ්ඤයයන් අභිජානාති පරිඤ්ඤයන් පරිජානාති මේක යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් විශේෂයෙන් අවබෝධ කරගත්තොත් අභිඤ්ඤයයන් අභිජානාති පරිඤ්ඤයන් පරිජානාති අන්න ඒ කෙනා ඒ අවබෝධ කර ගැනීම නිසාම දුක කෙලවර කරනවා.
නැත්තම් පින්වතුනි දුක කෙලවර කරන්නේ නැහැ. මෙන්න මේ දුක කෙලවර කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙන්නෙම මේ නුවණත් එක්කමයි. ඒ නිසා පින්වතුනි මේ අන්තවලට නොයන්නට නම් අන්තවලට නොයන බවක් ඉස්සලාම් වැටහෙන්නට ඕනේ. ඒ නුවණ එන්නට ඕනේ. ඒ නුවණ ආපු තැනදී පමණයි අන්තවලට නොයෑම සහ මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාව සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ බුදුරන් වහන්සේගේ ධර්මයක් ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ තියෙන සාර ගර්භම කාරණා ටික ඉගෙන ගන්න. සාර ගර්භ කාරණා ටික ඉගෙන ගනිද්දි තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ සැබෑවට මේ ධර්මයේ තුල කුළු ගන්නලා තියෙන ඒ සැබෑම ලෝකෝත්තර ප්‍රතිපදාවට යොමු වෙන්න. නැත්නම් පින්වතුනි කවදාවත් ලෝකෝත්තර ප්‍රතිපදාවට යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද මේ ඊටාම කෙටි කාලය තුල මම ඔබට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාව මේ ඒ දේශනාව ඇසුරු කරගෙන පැහැදිලි කරන්න යොමු කරේ ඔබට මේ ධර්මයේ ඉගෙන ගන්න උනන්දුවක් ඇති කරගන්න. ඒ නිසා ඔබ උතුම් බුද්ධ වචනයන් ඉගෙන ගන්න. මේ බුද්ධ වචන ඉගෙන ගන්නකොට ඒකේ පරියාය මුලැමැදාග මේ සියල්ලක් මේක ඒකේ නිදානයක හොඳට ඉගෙන ගන්න. නැත්නම් පින්වතුනි අපි ධර්මයේ සැබෑවටම ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. අපි එහින් මෙහින් අතගාලා අන්‍ය තීර්ථකයන්ගේ දේ තමයි ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටමත් මේ දේශනාව පාදක කරගෙන නිවැරදිව බුද්ධ වචනේ ඉගෙන ගන්නට වාසනාව උදා වේවා. ඉතින් අද දවසේ ඔබට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු අය පිළිබඳව මේ විදිහට සඳහන් වෙනවා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට බදුල්ල බණ්ඩාරවෙල පාර පින් අරාව අංක 103 නිවසේ පදිංචිව සිටි ගෘහ මූලිකයා වන මුනිදාස ජයන්ත චිත්‍රසේන මහතා අප අතරින් සමුගෙන අද දිනට එනම් 2021 දෙසැම්බර් 8 වන දිනට වසර 3ක් පිරීම නිමිත්තින් සහ නැසීගිය දෙමෝපියන් සහෝදර සහෝදරයන් ඥාතීන් සමූහයාටත් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. මෙම ධර්ම දේශනා කුසල කර්මයේ හේතු වේවින් සියලුම දෙනාට භවගාමී ජීවිතය යහපත් වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා බදුල්ල බණ්ඩාරවෙල පින් අරාව අංක 103 පදිංචි කාන්ති පෙරේරා මහත්මිය විසින්. අදට වසරකට පෙර පරලොස්සැපත් යක්විල හැඟව පදිංචි ජේ.ඒ. නැලී ජයකොඩි ආදරණීය පියාණන්ටත් වසර 8කට පෙර පරලොස්සැපත් පොඩිමැණිකේ තෙන්නකෝන් ආදරණීය මෑණියන්ට පරලොස්සැපත් සිළුම ඥාති වර්ගයාට පින් පැමිණවීම සහ සුජීවත්ව සිටින සියලුම දෙනාට නිරෝගී සුවය පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හැඟව යක්විල පදිංචි කුමාරී දීපිකා සුනිල් නිහාල් යන දරුවන් හා බෑනා ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් පිරිස විසින්. අකරවත්ත මූණමල් දෙනී පදිංචි W.A. නිමලාවතී මැණිකේ මහත්මියගේ 79 වන උපන්දින නිමිත්තෙන් සහ මියගිය ස්වාමි පුරුෂයාවන විශ්‍රාමික ගුරු යූ.බී. තෙන්නකෝන් මහතාට පින් පිණිසත් දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට පින් පිණිසත් දියණිය වන ඉරිෂා නිල්මිනී තෙන්නකෝන් මහත්මියට සහ එම ස්වාමි පුරුෂයාට දරු මුණුබුරන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්. දහම් මග කියා දෙන සියලුම සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. මියගිය රණවිරුවන්ට පින් පැමිණීම සහ සියලුම දෙනාට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මෝණමල් දෙනිය අකරවත්ත පදිංචි W.A. නිමලාවතී මැණිකේ මහත්මිය විසින්. කේ ෂෙල්ටන් ප්‍රනාන්දු තම ස්වාමි පුරුෂයාගේ 77 වන උපන්දින නිමිති කොටගෙන ඔහුට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා බිරිඳ ජයන්ති ප්‍රනාන්දු මංජුල චමිල පුතුන් දෙදෙනා ගයානි නිලුෂිකා ලේලියන් දෙදෙනා මුණුබුරු ජේවින්දු මයුමි දෙදෙනා සහ නිලුනි චනුමි මිනිබිරියන් විසින් ඒ සමගම ෂෙල්ටන් ජයන්ති යන දෙපළගේ අවුරුදු 46ක් වන විවාහ සංවත්සරයට සුබ ප්‍රාර්ථනා එකතු කිරීමත්. පුතුන් දෙදෙනා ලේලියන් දෙදෙනා මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුව සහ සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත්. දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීමත්. දේශකයන් වහන්සේට සෙත් පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පානදුර නල්ලූරුව ගල් වැටි මෝදර පදිංචි ජයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින්. රුවන්වැල්ල මහකන්දේ පදිංචි පාඨශාලාචාර්ය M.P.R. ගුණරත්න පියාණන්ගේ හා D.A. බාටින්නෝනා මෑණියන්ගේ නොවැම්බර් 23 සහ 24
දිනයන්ට එදෙන ජන්මදිනය නිමිති කරගෙන සහ මියගිය ඩී.ඒ. බාටින්නෝනා මෑණියන්ට පින් පෙත් අනුමෝදන් කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ඌරාපල යටවක රුවන්වැල්ල පාර අංක 78 සීහි පදිංචි සුසිලා ඉන්ද්‍රාණි කාන්ති පාලිත දියණියන් සහ පුතණුවන් විසින්. හැටන්හි පදිංචිව සිටි නදින්සා ලියෝනි විජේසූරිය චූටි දියණියගේ නොවැම්බර් 27 වන දිනට යෙදෙන 7 වෙනි උපන්දිනය වෙනුවෙන් දියණියට පින් අනුමෝදන් කිරීම සඳහා දියණිය සමග අපෙන් සමුගත් ඇගේ දයාබර පියාණන් වූ නුවන් විජේසූරිය හා දයාබර මෑණියන් වන හෂිනී ප්‍රේම සූරිය දයාබර සොහොයුරියට නෙසත්මා විජේසූරිය සහ ඥාති දියණියට සඳමාලි සමරවික්‍රම යන අයගේ දයාබර දරුවන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ධර්ම දේශනාව සිදු කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් පවුලේ මියගිය දයාබර දෙමෝපියන් ආදරණීය ස්වාමි පුරුෂයා දයාබර සහෝදරිය ඥාති සහෝදරයන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් උදෙසා ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කුරුණෑගල රංජනගම කනුමලේ පදිංචි එන්ජී.ඒ. කනුමලේ අම්මා සහ සචිත් ප්‍රේමසූරිය සොවිරා විසින්. පන්නිපිටිය කඩවල පාරේ අංක 19 නිවසේ විසූ මීට වසර 9කට පරලොව සැපත් එන්.කේ. ගුණවතී කුලරත්න මහත්මියට සහ මාතර තොටමුණ ජයමහා විහාර පාරේ අංක 11 නිවසේ වාසය කර පරලොව සැපත් W.K. ට්‍රෙසා ටියුරින් W.K. ජිට්සන් හේමලතා යන මහත්මීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් කුලරත්න මහතා සහ එම මහත්මියගේ පරලොව සැපත් දෙමව්පියන් සහ අනෙකුත් ඥාතීන්ට පින් පැමිණවීම දේශකයන් වහන්සේ ඇතුළු සුජීවත සින්න සිළුම නෑදෑ හිත මිතුරන්ට සෙත් පැතීමත් පන්නිපිටිය කඩවල පාර අංක 19 නිවසේ පදිංචි W.K. කුලරත්න මහතා දුලානි දීනි සහ කමල් රත්නායක බෑණනුවන් විසින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. අද දවසේදී මේ ආකාරයට ලෝකවාසීන් උදෙසා බුදුරන් වහන්සේගේ ධර්මීය ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයේ දරූ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය අනුමෝදනාවන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නම් සඳහන් කර මිය පරලොවන්ට යෙදුණු සියලු ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතයන් සුඛී සුවපත් භාවයටම පත් වෙත්වා. නිදුක් නිරෝගී චිරජීවනයේ මේ දායකත්වය ලැබූ සියලු දෙනාටම සැලසෙත්වා. ඒ වගේම කරන කියන සියලුම ධාර්මික දේවල් සඵල වෙත්වා. දායකත්වයේ දරූ සියලු දෙනාටම උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතලේ ඔවිලි කන්ද රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනය සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය අලව්වේ අනුමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට සාදු නතක් දෙමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.